අපි පන්තිය පටන් ගමු නේද එහෙනම්? හරි සර්. හරි. මොකද්ද තොරතුරු තාක්ෂණය කියන්නේ කියලා දැන් ඔයාලා දන්නවා. දැන් අලුත් විෂයක් 6 පන්තියට නේද? දැන් 5 පන්තියේ ඉඳන් තිබ්බේ නැහැනේ 5 පන්තියේ තොරතුරු තාක්ෂණය කියලා විෂයක් නේද? ඔයාලට මේ සෙෂන් එක විනාඩි 40ක් නෑ මම දැන් ගොඩක් වෙලා මේක පටන් අරන් තව චුට්ටකින් ක්ලෝස් වෙයි. එහෙම වුණොත් ඔය ලින්ක් එකෙන්ම ආපහු ජොයින් වෙන්න. හරිද? ඔයාලට දැන් දීලා තියෙන ලින්ක් එකෙන්ම ආපහු ජොයින් වෙන්න. මම දැන් පටන් ගන්නම් එහෙනම්. තොරතුරු තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා බලමු. දැන් සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැතුව සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න වැඩක් නැහැ නේද? හරි. තොරතුරු තාක්ෂණය කියන එක ගැන දන්නවද? මයික් එක අන්මියුට් කරලා කතා කරන්න පුළුවන් නම් කතා කරන්න. දන්නවද තොරතුරු තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා? හරි ඉස්සෙල්ලා බලමු අපි මොකද්ද තොරතුරු තාක්ෂණය කියන්නේ කියලා. හරිද? මොකද්ද මේ තොරතුරු සංවේදන තාක්ෂණය? ඇයි අපි මේ තොරතුරු සංවේදන තාක්ෂණය භාවිතා කරන්නේ? තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ මොකක්ද? එතකොට මේ තොරතුරු සංවේදන තාක්ෂණය භාවිතා කරන්නේ ඇයි? ඒ දේවල් පිළිබඳව ඉස්සෙල්ලා අපි කතා කරලෙමු පාඩමට යන්න කලින්. හරි. ඔයාලා මේ ICT සබ්ජෙක්ට් එකට පොත් දෙකක් තියාගන්න ඕනේ. එකක් නෝට් එක ලියන්න, අනිත් එක මම ඔයාලත් එක්කලා ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒවා වෙනම ප්‍රශ්න ලියන්න පොතක් තියාගන්න ඕනේ. ඔයාලා ටියුට් එක අරගෙන නැහැ නේද? අද? නෑ සර්. හරි. නෝට්බුක් එකක් තියනවා ළඟ නේද ලියා ගන්න? නෝට් පොතක් තියනවද ලියා ගන්න? හරි. ඔව් සර්. හරි. මොකද්ද දැන් මේ තොරතුරු තාක්ෂණය කියන්නේ? තොරතුරු sannivedana තාක්ෂණය. වචන තුනක් තියෙනවා. තොරතුරු sannivedana තාක්ෂණය. අපි මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා information communication technology කියලා. තේරුණාද? තොරතුරු sannivedana තාක්ෂණය කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා information communication technology කියලා. මේක කෙටි කරලා ICT කියලා නැත්නම් IT කියලා අපි කියනවා. information කියන්නේ තොරතුරු වලට, communication කියන්නේ sannivedanayට, technology කියන්නේ තාක්ෂණයට. හරි. අපි දැන් නෝට් එකක් දාගන්න කොහොමද? මාව ඇහෙනව නේද ඔයාලට? ඔව් සර්. ලියා ගන්නකො මොකද්ද තොරතුරු තාක්ෂණය කියලා? මාතෘකාව ලියන්න තොරතුරු sannivedana තාක්ෂණය. අපි පාඩමට යන්න කලින් මොකද්ද මේ සබ්ජෙක්ට් එක කියලා පොඩ්ඩක් කතා කරලා ඉමු. තොරතුරු sannivedana තාක්ෂණය කියලා මාතෘකාව ලියන්නකො. හරිද ලියුවද? ලියුවද තොරතුරු sannivedana තාක්ෂණය කියලා? ඔව් සර්. හරි. ලියා ගන්න තොරතුරු sannivedana තාක්ෂණය තොරතුරු sannivedana තාක්ෂණය ඉංග්‍රීසි භාෂාවෙන් තොරතුරු sannivedana තාක්ෂණය
ඉංග්‍රීසි භාෂාවෙන් information ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? ස්ක්‍රීන් එක පේනව නේද ඔයාලට? හරි බලාගෙන කියන්න බලන්න. information communication technology. තොරතුරු සංනිවේදන තාක්ෂණය ඉංග්‍රීසි භාෂාවෙන් information communication technology. හරිද? information communication technology. හරිද ලිව්වද? ලියලා ඉවරද? පොඩ්ඩක් කියන්න ලියලා ඉවර නා. නෑ සර්. ආලියන්. තොරතුරු සංනිවේදන තාක්ෂණය ඉංග්‍රීසි භාෂාවෙන් information communication technology. හරිද ලිව්වද? ඔව් සර්. හරි. වශයෙන් හඳුන්වයි. තොරතුරු සංනිවේදන තාක්ෂණය ඉංග්‍රීසි භාෂාවෙන් information communication technology වශයෙන් හඳුන්වයි. මෙම වචනය ආය වෙනම ලියා ගන්න යටින් මෙම වචනය ICT capital I capital C capital T ICT මේ කෙටියෙන් මෙම වචනය ICT මෙම වචනය ICT ලිව්වද? ඔව් සර්. ICT නැත්නම් මෙම වචනය ICT නැත්නම් IT capital I capital T capital I capital T මෙම වචනය ICT නැත්නම් IT ලෙස කෙටියෙන් හඳුන්වයි.
මෙම වචනය ICT නැත්නම් IT ලෙස කෙටියෙන් හඳුන්වයි. මෙම වචනය ICT නැත්නම් IT ලෙස කෙටියෙන් හඳුන්වයි. හරිද? හරි සර්. හරි. දැන් තේරුණාද කියපු එක? දැන් මම කියේ තොරතුරු තාක්ෂණය කියන වචනේ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ইনফরমේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි කියලා. ඒක අපි කෙටි කරලා කියනවා ICT නැත්නම් IT කියලා. හරි. දැන් ඔය වචන තුනෙන් මොකද්ද කියන්නේ කියලා අපි බලමු. මෙන්න මේ ইনফরমේෂන් කියන වචනයෙන් අපි කියන්නේ තොරතුරු. ඉන්ෆර්මේෂන් කියන්නේ තොරතුරු. කමියුනිකේෂන් කියන්නේ සංනිවේදනය. හරිද? ටෙක්නොලොජි කියන්නේ තාක්ෂණය. පල්ලෙහාට මේ වචන තුනක් ලියලා ඒ ඉස්සරහින් මේ විදිහට ලියා ගන්න. ඉන්ෆර්මේෂන් කියලා ලියලා ඒ කියන්නේ තොරතුරු වලට. කමියුනිකේෂන් කියන්නේ සංනිවේදනයට. ටෙක්නොලොජි කියන්නේ තාක්ෂණයට. ලියලා ඉවර වෙලා කියන්න ඕනේ. මේක බලාගෙන ලියන්න. මේ තියෙන එක. ඉන්ෆර්මේෂන් කියන්නේ තොරතුරු වලට, කමියුනිකේෂන් කියන්නේ සංනිවේදනයට, ටෙක්නොලොජි කියන්නේ තාක්ෂණයට. මේ මීටින් එක දැන් ටචුට්ටකින් හරි කට් වෙයි. කට් නොත් එහෙම ආපහු ඔය දීලා තියෙන ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න. කට් වුණාම හරිද ලිව්වද? ඉවර නැද්ද ලියලා? නෑ සර්. අලියලා. හරිද? හරි. ඔන්න දැන් තියෙනවා තොරතුරක් කියන්නේ මොකක්ද? සංවේදනය කියන්නේ මොකක්ද? තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා. පේනව නේද ස්ක්‍රීන් එක? හරි. තොරතුරක් කියන්නේ මොකක්ද? තොරතුරක් කියන්නේ දත්ත අවශ්‍ය ලෙස අර්ථවත් ආකාරයට සකස් කරගත් විට ඒවා තොරතුරු ලෙස හඳුන්වනවා. දැන් මොන අලුත් වචනයක් තියෙනවා දත්ත කියලා. දන්නවද දත්ත කියන්නේ මොනවද කියලා? දත්ත කියන්නේ මොනවද කියලා දන්නවද? අලුත් වචනයක් නේද? කියන්න බෑ දත්ත කියන වචනේ දන්නවද? අහලා තියෙනවද? දන්නවද? ඔව්. මොකද්ද දත්තයක් කියන්නේ? කියන්න පුළුවන්ද දත්තයක් කියන්නේ මොකද්ද කියලා? තොරතුරු.
නෑ. දත්ත කියන්නේ තොරතුරු වලට නෙමෙයි. දත්ත සකස් කරපුවාම තමයි අපි තොරතුරක් කියන්නේ. මම දත්ත කියන වචනේ මෙහෙම ගන්නම්. දත්තයක් කියන්නේ අපි අකුරු දෙන්නේ ඉලක්කම්. ඒ වගේ දේවල් වෙන වෙනම ගත්තාම අපි කියනවා ඒවට දත්ත කියලා. ඒ කියන්නේ දත්තයක් අපි නිර්වචනය කරන්නේ වෙන් වෙන්ව ගත්තාම ඒ සඳහා අර්ථයක් දෙන්න බැරි. ඒ කියන්නේ අපිට තේරුම් ගන්න බැරි. අකුරකට එහෙම නැත්නම් ඉලක්කමකට අංකයකට එහෙම නැත්නම් සලකුණකට අපි කියනවා දත්තයක් කියලා. උදාහරණයක් ගන්නකො. දැන් ඔන්න ඔයාලගේ පන්තියේ කවුරු හරි ළමයෙක් ඉන්නවා කියලා හිතන්න නිමල් කියලා. දැන් මේ නිමල් කියන ළමයා ගන්නවා එයාගේ වාර විභාගෙට ලකුණු විද්‍යාවට ලකුණු 50යි. ඉංග්‍රීසි වලට ලකුණු 60යි. ඔය විදිහට වාර විභාගයේදී යම්කිසි ලකුණු ප්‍රමාණයක් ගන්නවා. අන්න ඒ ගන්න ලකුණු ප්‍රමාණය අපි කියනවා දත්තයක් කියලා. ඇයි ඒ කියන්නේ අපිට දත්තයක් විදිහට ඒක හඳුන්වන්න පුළුවන් වෙන්නේ ඒ තනි ලකුණකට අපිට අර්ථයක් දෙන්න බෑ. තේරෙනවද මම කියන එක? තනි ඉලක්කමකට අර්ථයක් දෙන්න බෑ. අපිට 20යි කිව්වම තේරුම් ගන්න පුළුවන්. 20යි කියනකොට තේරුම් ගන්න පුළුවන්ද? මේ කියන්නේ මේකට 70යි. එහෙම අපිට තේරුමක් තියනවද? එහෙම ගන්න පුළුවන් දෙයකට. අයන්න කියන වචනේට තේරුමක් තියනවද? ඒ කියන්නේ අර්ථයක් තියනවද අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක? තේරුම් ගන්න අමාරු නේද? දැන් 20යි කිව්වොත් අපිට මොනවටද මේ 20 කියන්නේ? අපිට තේරුම් ගන්න අමාරු නේද? අන්න ඒ වගේ ඒවට අපි කියනවා දත්තයක් කියලා. හරි. මම දැන් උදාහරණයක් කියව නේද? අර දත්තයක් කියන්නේ පන්තියේ ළමයෙක් අර නිමල් කියන ළමයා වාර විභාගයට ගත්ත ලකුණු ප්‍රමාණය කියලා. මම කිව්වේ ඒ ටික දත්තයක් කියලා. මම එහෙම කිව්වා නේද? ඔව් සර්. එතකොට මෙන්න මේ නිමල් කියන ළමයා දැන් එක් විෂයයට ලබාගත් ලකුණ තියෙනවානේ. ඒ ටික අපි එකතු කරනවා. එකතු කරපුවාම ඒ ළමයාගේ සාමාන්‍ය අගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් ළමයිට සාපේක්ෂව කොච්චරක් ලකුණු ප්‍රමාණයක් අරන් තියනවද? එතකොට පන්තියේ කීවෙනියද? මේ වගේ දේවල් අපිට මේ ලකුණු ඔක්කොම ටික වගුව කරගත්තාම අපිට ගණනය කරන්න පුළුවන් නේද? සකස් කරගන්න. මං කියන එක තේරෙනවද ඔයාලට? ඔව් සර්. හරි. ඒ විදිහට ඒ ගත්ත ලකුණු සකස් කරනවා. ඒ කියන්නේ ලකුණු එකතු කරනවා. ඊට පස්සේ ළමයා කීවෙනියද බලනවා පන්තියේ. ඒ විදිහට බලලා මේක සකස් කරනවා. ඒ සකස් කරගන්න ඒවට අපි කියනවා තොරතුරක් කියලා. හරිද? දැන් දත්තයක් කියන්නේ වෙන් ගත්තාම අර්ථයක් දෙන්න බැරි අපිට තේරුම් ගන්න බැරි දෙයකට තමයි අපි දත්තයක් කියන්නේ. ඒ දත්ත අපි සකස් කරපුවාම තොරතුරක් කියලා කියනවා. තේරෙනවද දැන් මම කියපු එක? තේරුණාද? ඔව් සර්. හරි. දැන් ලියා ගන්න ඕනේ දත්තයක් කියන්නේ මොකක්ද කියලා. ඔය දැන් ලියපු එකට යටින් ලියා ගන්න දත්තයක් යනු කියලා ලියලා දත්තයක් යනු දත්තයක් යනු කමාවක් දාලා ඊළඟ රූලෙන් ලියන්න බලන්න. හරිද? දත්තයක් යනු කියලා ලිව්වද? ඔව් සර්. ලියන්න වෙන් වශයෙන්
හෝ වෙන් වෙන් වශයෙන් හෝ වෙන් වෙන් වශයෙන් හෝ තනි තනිව වෙන් වෙන් වශයෙන් හෝ තනි තනිව වෙන් වෙන් වශයෙන් හෝ තනි තනිව හරිද වෙන් වෙන් ඔව් සර්. වශයෙන් හෝ තනි තනිව ගත් කල වෙන් වෙන් වශයෙන් හෝ තනි තනිව ගත් කල තනි තනිව ගත් කල අර්ථයක් ලබා දීමට නොහැකි අර්ථයක් ලබා දීමට නොහැකි අර්ථයක් ලබා දීමට නොහැකි වෙන් වෙන් වශයෙන් ගත් කල වෙන් වෙන් වශයෙන් හෝ තනි තනිව ගත් කල අර්ථයක් ලබා දීමට නොහැකි අකුරක් අකුරක් කමාවක් වෙන් වෙන් වශයෙන් හෝ තනි තනිව ගත් කල අර්ථයක් ලබා දීමට නොහැකි අකුරක් කමාවක් අංකයක් අංකයක් හෝ අංකයක් හෝ සලකුණක් වෙන් වෙන් වශයෙන් ගත් කල වෙන් වෙන් වශයෙන් හෝ තනි තනිව ගත් කල අර්ථයක් ලබා දීමට නොහැකි අකුරක් කමාවක් අංකයක් හෝ සලකුණක් දත්තයක් ලෙස හැඳින්විය හැකි දත්තයක් ලෙස හැඳින්විය හැකි දත්තයක් ලෙස හැඳින්විය හැකි හරිද ඔව් සර්. හරි දැන් තේරුණාද දත්තයක් කියන්නේ මොකක්ද කියලා උදාහරණයක් ලියා ගන්න උදාහරණ කියලා දාලා පන්තියක ශිෂ්‍යයෙක් වාර විභාගයේදී පන්තියක ශිෂ්‍යයෙක්
වාර විභාගයේදී පන්තියක ශිෂ්‍යයෙක් වාර විභාගයේදී එක් විෂයට එක් විෂයට පන්තියක ශිෂ්‍යයෙක් වාර විභාගයේදී එක් විෂයට ලබාගත් ලකුණු ප්‍රමාණය හරිද? ලබාගත් ලකුණු ප්‍රමාණය හරිද? ලිව්වද? ඔව් සර්. දැන් මොකද්ද තොරතුරක් කියන්නේ එහෙනම්? දැන් දත්තයක් කියන එක තේරුණානේ. දැන් තොරතුරක් කියන්නේ මොකද්ද? බලන්න අන්මියුට් කරලා කියන්න මට. තොරතුරක් කියන්නේ මොකද්ද? සරලව කියන්න බලන්න. දත්තයක් කියන්නේ දැන් මේකයි කියලා කිව්වා. එහෙනම් දැන් තොරතුරක් කියන්නේ මොකද්ද? කියන්න බැරිද? තොරතුරක් කියන්නේ සකස් කරපු දත්තයකට. හරි. ඒක දිහා ගන්න බලන්න තොරතුරු. යටින් ලියා ගන්න. තොරතුරු. දත්ත අවශ්‍ය ලෙස අර්ථවත් ආකාරයට සකස් කරගත් විට දත්ත අවශ්‍ය ලෙස අර්ථවත් ආකාරයට සකස් කරගත් විට ඒවා තොරතුරු වශයෙන් හැඳින්විය හැකිය. දත්ත අවශ්‍ය ලෙස අර්ථවත් ආකාරයට සකස් කරගත් විට ඒවා තොරතුරු වශයෙන් හැඳින්විය හැකිය. හරිද? ඔව් සර්. හරි. දැන් කියන්න බලන්න එහෙනම් දැන් තොරතුරු කියන වචනේ ඔන්න දැනගත්තා. තොරතුරක් කියන්නේ දත්තයක් සකස් කරපුවාම අපි කියනවා තොරතුරක් කියලා. හරි. එහෙනම් මොකක්ද දැන් සංනිවේදනයක් කියන්නේ? ඔන්න ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා මොකද්ද සංනිවේදනයක් කියන්නේ කියලා. සංනිවේදනය කියන්නේ අපි කියනවා ඉංග්‍රීසියෙන් කමියුනිකේෂන් කරනවා. සංනිවේදනය කරනවා.
කමියුනිකේෂන් කියන්නේ sannivedanayට. තව චුට්ටෙන් මේක ක්ලෝස් වෙනවා. ආයෙ ඔයාලා ওই ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න. තව චුට්ටකින් මේක ක්ලෝස් වෙයි. එතකොට ජොයින් වෙන්න. හරි. sannivedanaya කියන්නේ දෙදෙනෙක් හෝ දෙපිරිසක් අතර සිදුවන තොරතුරු හෝ පණිවිඩ හුවමාරුවට. අපි මොකක් හරි තව කෙනෙක් එක්කලා පණිවිඩයක් හෝ තොරතුරක් හුවමාරු කරනවා නම් අපි කියනවා sannivedanaya කියලා. මම දැන් ඔයාලත් එක්කලා මේ කරන්නේ sannivedanaya. මම ඔයාලත් එක්කලා මේ තොරතුරු sannivedanayak කරන්නේ. ඒ කියන්නේ තොරතුරු හරි පණිවිඩයක් හරි මම මේ හුවමාරු කරගන්නවා. තේරුණාද sannivedanaya කියන එක? sannivedanaya කියන්නේ දෙන්නෙක් හෝ දෙන්නෙක් හෝ දෙපිරිසක් අතර සිදුවන තොරතුරු හරි පණිවිඩ හරි හුවමාරුවට. හරි. sannivedanaya කියන එකත් අපි ලියාගෙන මිමු. sannivedanaya ලියා ගන්නකො යටින්. sannivedanaya හරිද? හරි සර්. හරි. යටින් ලියා ගන්න. දෙදෙනෙක් හෝ දෙපිරිසක් අතර සිදුවන තොරතුරු හෝ දෙදෙනෙක් හෝ දෙපිරිසක් අතර සිදුවන තොරතුරු හෝ දෙක වැඩිද මං කියනවා නෑ සර්. දෙදෙනෙක් හෝ දෙපිරිසක් අතර සිදුවන තොරතුරු හෝ පණිවිඩ හුවමාරුව දෙදෙනෙක් හෝ දෙපිරිසක් අතර සිදුවන තොරතුරු හෝ පණිවිඩ හුවමාරුව දෙදෙනෙක් හෝ දෙපිරිසක් අතර සිදුවන තොරතුරු හෝ පණිවිඩ හුවමාරුව sannivedanaya වශයෙන් හැඳින්වේ. මොකක්ද එහෙනම් දැන් sannivedanaya කියන්නේ? දෙන්නෙක් හරි දෙපිරිසක් අතර හරි සිදුවන තොරතුරු හරි පණිවිඩ හරි හුවමාරුවකට අපි කියනවා sannivedanaya කියලා. හරිද? ලියාගෙන ඉවරද? ඔව් සර්. හරි. ඊළඟට බලමු තාක්ෂණය. දැන් තොරතුරු කියන වචනේත් හරි. sannivedanaya කියන වචනේත් දැන් දන්නවා. තාක්ෂණය කියන්නේ මොකක්ද? තාක්ෂණය. ස්ක්‍රීන් එකේ ඔයාලට පේනවා තාක්ෂණය කියන්නේ මොකක්ද? ටෙක්නොලොජි කියන්නේ විද්‍යාවේ දියුණුව තුළින්
බිහි වී ඇති සියලු දෑ තාක්ෂණය කියලා කියනවා. දැන් මේ නවීන විද්‍යාවත් එක්කලා බිහි වෙලා තියෙන දේවල් ඔක්කොම දේවල් මොනවද බිහි වෙලා තියෙන්නේ? දැන් මේ පරිගණක තාක්ෂණය බලන්න. පරිගණකය ගත්තාම අලුත් තාක්ෂණයක් නේද? අපි ඒවට කියනවා තාක්ෂණය. සංනිවේදනය කරන්නේ අපි තාක්ෂණය භාවිතා කරනවා. ජංගම දුරකථනයක් ගත්තාම හෑන්ඩ් ෆෝන් එකක් තාක්ෂණයේ දියුණුව. අපි කියනවා විද්‍යාවේ දියුණුව තුළින් බිහි වී ඇති සියලුම දේවල් තාක්ෂණය කියලා හඳුන්වනවා. තේරුණාද? ඔව් සර්. තාක්ෂණය කියන එකත් එහෙනම් ලියා ගන්න බලන්න. තාක්ෂණය. යටින් ලියා ගන්න තාක්ෂණය කියලා ලියලා ඊට යටින් ලියා ගන්න විද්‍යාවේ දියුණුව තුළින් බිහි වී ඇති සියලු දෑ විද්‍යාවේ දියුණුව තුළින් බිහි වී ඇති සියලු දෑ විද්‍යාවේ දියුණුව තුළින් බිහි වී ඇති සියලු දෑ තාක්ෂණය ලෙස හැඳින්වේ. විද්‍යාවේ දියුණුව තුළින් බිහි වී ඇති සියලු දෑ තාක්ෂණය ලෙස හැඳින්වේ. හරිද ලියලා ඉවරද? ඔව් සර්. දැන් බලමු අය අපි මොනවද දැන් මුලින් ඉඳන් කරේ. දත්තයක් කියන්නේ මොකද්ද? දත්තයක් කියන්නේ මොකද්ද කියලා කියන්න බලන්න. දත්තයක්. තනිව හරි වෙන හරි ගත්තාම ඒකට සර් ඇහුන්නේ හරි. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද? ඔව් සර්. හරි. දත්තයක් කියන්නේ මොකක්ද කියලා කියන්න බලන්න. දත්තයක් කියන්නේ මොකද්ද දත්තයක් කියන්නේ? වෙන්වෙන්ව හරි තනිව හරි ගත්තාම අපිට තේරුම් ගන්න බැරි නැත්නම් අර්ථයක් දෙන්න බැරි අංකයකට නැත්නම් අකුරකට සලකුණකට අපි කියනවා දත්තයක් කියලා. හරිද? හරි. එතකොට ඒ අපි දත්ත සකස් කරපුවාම ඒ සකස් කරපු දත්තයකට අපි කියනවා තොරතුරක් කියලා. හරි. දත්තයි තොරතුරුයි තේරුණාද? දත්තයි තොරතුරුයි දැන් තේරුණාද? ඔව් සර්. හරි. ඊළඟට සංනිවේදනය. සංනිවේදනය කියන්නේ දෙදෙනෙක් හරි දෙපිරිසක් අතර හරි සිදුවන තොරතුරු හරි පණිවිඩ හරි හුවමාරුවට. හරිද? ඊළඟට අපි බලමු තාක්ෂණය. තාක්ෂණය කියන්නේ අපි විද්‍යාවේ දියුණුව තුළින් බිහිවෙච්ච සියලුම දේවල් වලට කියලා. මෙතන කියනවා මිනිසාට තොරතුරු භාවිතා කිරීම සඳහා එනම් තොරතුරු එකතු කිරීමට, සැකසීමට, ගබඩා කිරීමට සහ බෙදා හැරීමට තාක්ෂණයක් අවශ්‍ය වුණා කියලා.
මේ අවශ්‍යතාවයේ හින්දා මිනිසා කියන ජීවියා යොදාගත්තා තමන් විසින්ම නිර්මාණය කරගත්තා තාක්ෂණයක්. හරිද? මේ අවශ්‍යතාවයන් වලට ඒ කියන්නේ තොරතුරු එකතු කිරීමට, සැකසීමට, ගබඩා කිරීමට මෙතින් තොරතුරු එකතු කිරීමට, සැකසීමට, ගබඩා කිරීමට, බෙදා හැරීම සඳහා තාක්ෂණයක් ඕන වුණා කියනවා. මේවා තමයි දැන් මිනිසාට අවශ්‍ය වෙච්ච අවශ්‍යතාවයන්. මේවා ඉටු කරගන්න මිනිසා තාක්ෂණයක් නිර්මාණය කර ගන්නවා. අන්න ඒ තාක්ෂණයට අපි කියනවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. දැන් තේරුණාද තොරතුරු සංනිවේදන තාක්ෂණය කියන එක? මොකද්ද මේ තාක්ෂණය කියලා තේරුණාද? තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. තේරුණාද මම කියපු එක? ඔව් සර්. හරි. දැන් අපි කෙලින්ම බලනවා මේ මොකද්ද තොරතුරු සංනිවේදන තාක්ෂණය කියන්නේ කියලා. දැන් අපි ඉස්සෙල්ලා වෙන වෙනම වචනින් වචනනේ බැලුවේ. තොරතුරක් කියන්නේ මොකද්ද? தත්ත්වයක් කියන්නේ මොකද්ද? සංනිවේදනය කියන්නේ මොකද්ද? තාක්ෂණය කියන්නේ මොකද්ද? දැන් මේ වචන තුනම අපි එකතු කරනවා තොරතුරු සංනිවේදන තාක්ෂණය කියලා. දැන් ලියන්න තොරතුරු සංනිවේදන තාක්ෂණය යනු. අර අතන ලියපු එකට යටින් ලියාගන්න තොරතුරු සංනිවේදන තාක්ෂණය යනු. තොරතුරු සංනිවේදන තාක්ෂණය යනු. තොරතුරු සංනිවේදන තාක්ෂණය යනු. හරිද? හරි සර්. හරි. ලියාගන්න තොරතුරු එකතු කිරීම යටින් ලියාගන්න තොරතුරු එකතු කිරීම තොරතුරු එකතු කිරීම කමාවක් සැකසීම තොරතුරු එකතු කිරීම කමාවක් සැකසීම කමාවක් ගබඩා කිරීම තොරතුරු එකතු කිරීම කමාවක් සැකසීම කමාවක් ගබඩා කිරීම ගබඩා කිරීම සහ තොරතුරු එකතු කිරීම කමාවක් සැකසීම කමාවක් ගබඩා කිරීම සහ බෙදා හැරීම යන බෙදා හැරීම යන අවශ්‍යතාවයන් සඳහා යන අවශ්‍යතාවයන් සඳහා මිනිසා විසින් තොරතුරු එකතු කිරීම ක්‍රමාවක් සැකසීම ක්‍රමාවක් ගබඩා කිරීම සහ බෙදා හැරීම
යන අවශ්‍යතාවයන් සඳහා මිනිසා විසින් තාක්ෂණයක් නිර්මාණය කොටගෙන ඇත. මිනිසා විසින් තාක්ෂණයක් නිර්මාණය කොටගෙන ඇත. හරිද? හරිද? ඔව් සර්. හරි. යටින් ලියා ගන්න දැන් මෙසේ ලීව් එකට යටින් ලියා ගන්න මෙසේ මිනිසා විසින් ඇහෙනවද මාව? මාව ඇහෙනවද? ඇහෙනවද මාව? සර් කරන්ට් ගිහිල්ලා ආය වුණා. හරි. මෙයාලත් මේ කරන්ට් එක ගියා. ඒක තමයි කට් උනේ. හරි. කොතනද අපි ලියුවේ? මෙසේ මිනිසා විසින් මෙසේ මිනිසා විසින් තොරතුරු එකතු කිරීම කමාවක් සැකසීම කමාවක්
කමාවක් මෙසේ මිනිසා විසින් තොරතුරු එකතු කිරීම සැකසීම කමාවක් ගබඩා කිරීම ගබඩා කිරීම හා බෙදා හැරීම මෙසේ මිනිසා විසින් තොරතුරු එකතු කිරීම කමාවක් සැකසීම කමාවක් ගබඩා කිරීම හා බෙදා හැරීම සඳහා යොදාගනු ලබන තාක්ෂණය මෙසේ මිනිසා විසින් තොරතුරු එකතු කිරීම කමාවක් සැකසීම කමාවක් ගබඩා කිරීම හා බෙදා හැරීම සඳහා යොදාගනු ලබන තාක්ෂණය තොරතුරු sannivedana තාක්ෂණය ලෙස හැඳින්වේ. තොරතුරු sannivedana තාක්ෂණය ලෙස හැඳින්වේ. තොරතුරු sannivedana තාක්ෂණය ලෙස හැඳින්වේ. ඕක යටින් ඉරක් ගහගන්න. මෙසේ මිනිසා විසින් කියන තැන ඉඳන් හැඳින්වේ කියන තැනට එනකන් යටින් ඉරක් ගහගන්න. මෙසේ මිනිසා විසින් තොරතුරු එකතු කිරීම, සැකසීම, ගබඩා කිරීම හා බෙදා හැරීම සඳහා යොදා ගනු ලබන තාක්ෂණය තොරතුරු sannivedana තාක්ෂණය වශයෙන් හැඳින්වේ. හරිද? ඔව් සර්. හරි. ඔන්න දැන් තමයි අපි පාඩමට එන්නේ. දැන් මේ ටික දැන් කතා කරේ මොකද්ද මේ විෂය කියලානේ. තොරතුරු sannivedana තාක්ෂණය කියන්නේ මොකද්ද කියලානේ. ඔන්න දැන් තමයි පාඩමට එන්නේ. ඔයාලගේ පළවෙනි පාඩම තමයි පරිගණකයේ වැදගත්කම. ඇයි අපිට පරිගණකයක් වැදගත් වෙන්නේ? මොනවටද අපි පරිගණකයක් යොදාගන්නේ? මොන වගේ වැඩවලටද? අපේ ජීවිතයේදී අපිට අපගේ වැඩ කටයුතු පහසු කරගන්න, ඉක්මනට කරගන්න, වේගයෙන් ක්‍රමවත් ඒ වගේම කාර්යක්ෂමව කරගන්න මෙන්න මේ පරිගණකය වැදගත් වෙනවා. ඔයා ගාව ටියුට් එක නැහැ නේද? නෑ සර්. හරි කමන්න. ඊළඟ සතිය ආවම ටියුට් එක ඉල්ල ගන්න ඈ. හා සර්. හරි. දැන් අපිට පරිගණකයක් වැදගත් වෙන්නේ ඇයි එහෙනම්? අපගේ එදිනදා කටයුතු පහසු කරගන්න, එතකොට කාර්යක්ෂමව කරගන්න, වේගවත්ව කරගන්න, එදිනදා වැඩ කටයුතු කරගන්න තමයි මේ පරිගණකය යොදා ගන්නු ලබන්නේ. මොකද්ද මේ පරිගණකය කියන්නේ? පරිගණකයක් කියන්නේ මොකද්ද? එහෙනම් ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? දාලා තියෙන එක. ඔව් සර්. හරි. පරිගණකයක් කියන්නේ මොකද්ද කියලා බලන්න කියව ගන්න. පරිගණකයක් කියන්නේ මොකද්ද කියලා බලන්න කියව ගන්න. හරිද? දැන් තේරුණාද ඔය කියලා තියෙන එක? නෑ සර්. තේරුන්නේ නැහැ නේද? පරිශීලකයා කියන්නේ
කම්පියුටර් එක නැත්නම් පරිගණකය භාවිතා කරන පුද්ගලයා. හරිද? පරිශීලකයා කියන්නේ කම්පියුටර් එක නැත්නම් පරිගණකය භාවිතා කරන පුද්ගලයා, හසුරුවන පුද්ගලයා. හරිද? මේ පරිශීලකයා විසින් ආදානය කරනවා කියන්නේ අපි ඇතුල් කරනවා. ඒ කියන්නේ ඇතුල් කරනවා මොනවද ඇතුල් කරන්නේ අපි? දත්ත. මම දත්තයක් කියන්නේ මොකද්ද කියලා කිව්වා නේද ඉස්සෙල්ලා? ඒ වගේම දත්ත අපි මේ පරිගණකයට ලබා දෙනවා. මොනවා හරි දැන් ඔය කීබෝඩ් තියෙන කීබෝඩ් එකෙන් මවුස් එකෙන් දැකලා තියෙනව නේද? කම්පියුටර් දැකලා තියෙනව නේද? ඔව් සර්. කීබෝඩ් එක දන්නවද? ඔව් සර්. මවුස් එක? ඔව් සර්. අපි ඔන්න ඔය කීබෝඩ් එකෙනුයි මවුස් එකෙනුයි තමා දත්ත ආදානය කරන්නේ. තව ආදාන උපක්‍රම තියෙනවා ගොඩක්. ඒවා අපි ඉස්සරහට ඉගෙන ගමු. මොනවද දැන් මේ ආදානය කරන්නේ අපි පරිගණකයට දත්ත? පරිශීලකයා විසින් කියන්නේ පරිගණකය හසුරුවන එක්කෙනා. මේ පරිගණකය හසුරුවන එක්කෙනා පරිගණකයට ලබා දෙන දත්ත. ඒ කියන්නේ ලබා දෙනවා කියන්නේ අපි පරිගණක භාෂාවෙන් කියනවා ආදානය කරනවා. මේ තියෙන්නේ ආදානය කරනවා. ඒ කියන්නේ අපි ලබා දෙනවා කියන එක. ලබා දෙන හෝ පද්ධතිය විසින් රැස් කර ගන්නවා කියන්නේ මෙන්න මේ පරිගණකයට අපි ලබා දෙන දත්ත රැස් කරලා තියාගත් ඒවා. තේරුණාද? පරිගණකයට ලබා දුන්න දේවල් රැස් කරලා තියාගත් ඒවා. ගබඩා කර ගන්නවා කියන්නේ අපි. ඒ ගබඩා කරගත්ත දත්ත පරිශීලකයා විසින්ම ලබා දෙන උපදෙස්. දැන් පරිගණකයට තනියම ක්‍රියා කරන්න බැහැනේ නේද? පරිගණකයකට තනියම හිතලා කරන්න බැහැනේ. කවුරු හරි උපදෙස් දෙන්න ඕනේ. දැන් පරිගණකයට උපදෙස් දෙන්න එතකොට පරිගණකය හසුරුවන එක්කෙනා. ඒ කියන්නේ පරිශීලකයා. මේ පරිශීලකයා විසින් ලබා දෙන උපදෙස් අනුව අර ලබා දුන්න දත්ත සකස් කරනවා. තේරුණාද මං කියපු ටික? දැන් මේ වෙනකන් කියපු ටික තේරුණාද? ඔව් සර්. හරි. ඒ ලබා දුන්න දත්ත සකස් කරනවා. දැන් මම ඔයාලට ඉස්සල්ලා කිව්වා සැකසූ දත්තයකට අපි මොකක්ද කියන්නේ? සැකසූ දත්තයකට මොකක්ද කියන්නේ? බලන්න කියන්නේ මොකද්ද සැකසූ දත්තයකට කියන්නේ? දත්ත. නෑ. සැකසූ දත්තයකට. දත්ත සකස් කරපුවාම මොකද්ද කියනවා කියලා කිව්වේ? අර්ථයක් ලබා දුන්නාම දත්තයකට නිවැරදිව ක්‍රමවත්ව සකස් කරලා අර්ථයක් ලබා දුන්නාම දත්තයකට අපි මොකද්ද කියනවා කිව්වේ? තොරතුරු කියලා කිව්වා නේද? තොරතුරක් කියලා කිව්වා නේද අපි? ඔව් සර්. සැකසූ දත්තයකට නම් අපි කියනවා තොරතුරක්. මෙන්න මේ පරිශීලකයා විසින් ලබා දුන්න දත් ඒ කියන්නේ පරිගණකය හසුරුවන පුද්ගලයා විසින් පරිගණකයට ලබා දුන්න දත්ත පරිශීලකයාගේ උපදෙස් අනුව සකස් කරපුවාම තොරතුරක් හැදෙනවා. තේරුණාද? තොරතුරක් නිර්මාණය කරගන්නවා පරිගණකය. ඊට පස්සේ මෙන්න මේ තොරතුර ප්‍රතිදානය කරනවා. ප්‍රතිදානය කියන්නේ මොකද්ද? ආපහු එළියට දෙනවා කියන එක. දැන් අපි ලබා දෙනවා ආපහු ඒක ගන්නවා. ලබා දුන්න දේ ගන්නවා. ආදානය කියන්නේ ලබා දෙනවා, ප්‍රතිදානය කියන්නේ ගන්නවා. තේරුණාද? ඔව් සර්. එතකොට ඔන්න දැන් මම මුලින් ඉඳන් කියනවා පරිශීලකයා විසින් ආදානය කරනු ලබන දත්ත. ඒ කියන්නේ පරිගණකය හසුරුවන පුද්ගලයා විසින් පරිගණකයට ලබා දෙන දත්ත හරි පරිගණකය විසින් තියාගෙන හිටපු දත්ත හරි ඒ කියන්නේ ගබඩා කරගත්ත දත්ත හරි පරිශීලකයාගේ ඒ කියන්නේ පරිගණකය හසුරුවන පුද්ගලයාගේ උපදෙස් වලට අනුව ක්‍රියා කරමින් සකස් කරමින් නැවත පරිශීලකයාට තොරතුරු ආපහු ලබා දෙන
විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයකට තමයි අපි පරිගණකයක් කියලා කියන්නේ. විදුලි බලය නැත්නම් පරිගණකේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? විදුලි Basic. බලයක් බෑ නේද? එතකොට අනිවාර්යයෙන් මෙන්න මේ විදුලි බලය කියන එක අත්‍යවශ්‍ය අංගයක් වෙනවා පරිගණකයකට. දැන් ලියා ගන්න ඕනේ ඔයාලා ටියුට් එකේ නම් මම දීලා තිබ්බේ පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා ලියන්න. ඔයා නෝට් එකේ ලියා ගන්න පරිගණකයක් යනු කුමක්ද කියලා ලියන්නකෝ. පාඩමේ නම ලියා ගන්නකො ඉස්සලා පරිගණකයේ වැදගත්කම කියලා උඩින් පරිගණකයක් යනු කුමක්ද කියන්න කලින් උඩින් ලියා ගන්න පරිගණකයේ වැදගත්කම. පරිගණකයේ වැදගත්කම අලුත් පිටුවකින් පටන් ගත්තා නම් හරි. හරිද? පරිගණකයේ වැදගත්කම කියලා උඩින් ලියලා ඊට පස්සේ යටින් ලියන්න පරිගණකයක් යනු කුමක්ද? පරිගණකයක් යනු කුමක්ද? හරිද? ඔව් සර්. දැන් යටින් ලියා ගන්න පරිශීලකයා විසින්. දැන් මේ වචනවල තේරුම් දන්නව නේද? මම ලබන සතියේත් කතා කරන්නම් ආයේ. ඔව් සර්. හරි. පරිශීලකයා විසින් ආදානය කරනු ලබන වරහන් ඇතුලේ ලියා ගන්න ලබා දෙනු ලබන පරිශීලකයා විසින් ආදානය කරනු ලබන වරහන් ඇතුලේ ලියා ගන්න ලබා දෙනු ලබන ලබා දෙනු ලබන වරහන් වහලා දත්ත පරිශීලකයා විසින් ආදානය කරනු ලබන වරහන් ඇතුලේ ලබා දෙනු ලබන ඊට පස්සේ වරහන වහලා දත්ත ලබාගෙන හරිද? ඔව් සර්. හරි. පරිශීලකයා විසින් දත්ත ලබාගෙන පරිශීලකයා විසින් දී ඇති උපදෙස් වලට අනුව පරිශීලකයා විසින් දී ඇති උපදෙස් වලට අනුව දී ඇති උපදෙස් වලට අනුව එම දත්ත සකස් කරමින් දී ඇති උපදෙස් වලට අනුව එම දත්ත සකස් කරමින්
පරිශීලකයාට අවශ්‍ය ආකාරයේ පරිශීලකයාට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රතිදානය කරන වරහන් ඇතුලේ නැවත ලබා දෙන ආදානය කරනවා කියන්නේ අපි ලබා දෙනවා ප්‍රතිදානය කරන්නේ ආපහු එක ගන්නවා කියන එක. ඒ කියන්නේ නැවත ලබා ගන්නවා කියන්නේ. නැවත ලබා දෙන වරහන් වහලා කමාවක් දාන්න. වරහන් වහලා කමාවක් දාන්න. හරිද? මගේ අරුන්නේ නැහැ නේද? නෑ සර්. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් ලෙස පරිගණකය හැඳින්විය හැකිය. පරිගණකය හැඳින්විය හැකිය. හරිද? හරිද? හරි සර්. දැන් තේරුණාද මොකද්ද පරිගණකයක් කියන්නේ කියලා? පරිගණකය කියන්නේ මේකට කියලා තේරුණාද? හරි. එහෙනම් දැන් මේ පරිගණකය දැන් අපි ආ යටින් ලියා ගන්න සරලව පරිගණකය සරලව හඳුන්වලා දෙන්නේ මෙන්න මේ විදිහට. යටින් ලියා ගන්නකො රූලක් ඇරලා ලියා ගන්න පරිගණකය යනු සරලව අර්ථ දැක්වුවහොත් පරිගණකය යනු සරලව අර්ථ දැක්වුවහොත් පරිගණකය යනු සරලව අර්ථ දැක්වුවහොත් අපගේ එදිනෙදා අවශ්‍යතා
සපුරා ගැනීම සඳහා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිපදවන ලද පරිගණකය යනු සරලව අර්ථ දැක්වුවහොත් අපගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිපදවන ලද වේගවත් ඉලෙක්ට්‍රොනික පරිගණකය යනු සරලව අර්ථ දැක්වුවහොත් අපගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිපදවන ලද වේගවත් ඉලෙක්ට්‍රොනික උපකරණයකි. හරිද? ඔව් සර්. දැන් තේරුණාද මොකද්ද පරිගණකයක් කියන්නේ කියලා? ඔව් සර්. දැන් ඔයාලට විභාගයට අහනවා පරිගණකයක් යනු කුමක්ද කියලා. එතකොට ඔය උඩ තියෙන එක ලිව්වත් හරි යට තියෙන එක ලිව්වත් හරි. වැඩියෙන් ලකුණු දෙනවා ඉතින් ඔය පළවෙනිට ඉස්තරලාම දුන්න එක ලිව්වහම. තේරුණාද? පාඩම් කරගන්න ඕනේ ඔය උඩ තියෙන දීලා තියෙන එක. පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා. ඊළඟට මෙන්න මේ පරිගණකයට අනන්‍ය වූ කාර්යයක් තියෙනවා. පරිගණකයට අනන්‍ය වූ කාර්යයක් තියෙනවා. ඒ කියන්නේ මේ පරිගණකය සිදු කරනවා යම්කිසි කාර්යයක්. මොකද්ද මේ පරිගණකය කරන කාර්යය? මොකද්ද පරිගණකය කරන කාර්යය? ඔන්න උඩින් කියලා තියෙනවා පරිගණකයක් කියන්නේ මොකද්ද කියලා ලියනකොට. පරිශීලකයා විසින් ආදානය කරනු ලබන දත්ත. එහෙම කියලා තියෙනව නේද? පරිශීලකයා විසින් ආදානය කරනු ලබන දත්ත. එහෙම කියලා තියෙනව නේද? මම ලියාගන්න දුන්නා නේද ඒ ටික? ඔව් සර්. ඔතන කියලා තියෙනවද බලන්න කාර්යයක් මොකක් හරි කරන එකක්. දීලා තියෙනව නේද? පරිශීලකයා විසින් ආදානය කරනු ලබන නැත්නම් ලබා දෙනු ලබන දත්ත පරිශීලකයා විසින් ලබා දෙන උපදෙස් වලට අනුව සකස් කරමින් නැවත තොරතුරු විදිහට ප්‍රතිදානය කරනවා කියලා දීලා තියෙනව නේද? ඔව් සර්. එතකොට මොකද්ද පරිගණකයේ කාර්ය වෙන්නේ? පරිගණකයක මූලික කාර්ය වෙන්නේ අපි ලබා දෙන දත්ත ඇතුළත් කරපුවාම ඒක නිවැරදිව සකස් කරලා තොරතුරක් විදිහට නැවත ප්‍රතිදානය කරන එක. තේරුණාද? පරිගණකයේ කාර්ය වෙන්නේ අපි ලබා දෙන දත්ත නිවැරදිව සකස් කරලා නිවැරදි තොරතුරක් ප්‍රතිදානය කරන එක තමයි පරිගණකයක මූලික කාර්ය වෙන්නේ. අපි ආදානය කරනවට ඉංග්‍රීසියෙන් කියනවා ඉන්පුට් කරනවා කියලා. හරිද? ආදානය කරනවට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්පුට් කරනවා කියලා. සකස් කරනවට කියනවා ප්‍රොසෙස් කරනවා කියලා. ප්‍රතිදානය කරනවට කියනවා අවුට්පුට් කියලා. ප්‍රතිදානය කියන්නේ අවුට්පුට්, සැකසීමට කියන්නේ ප්‍රොසෙස්, ආදානයට කියන්නේ ඉන්පුට්. එහෙනම් අපි ඉන්පුට් කරන දත්ත ප්‍රොසෙස් කරලා ඒ කියන්නේ සකස් කරලා නිවැරදි තොරතුරක් විදිහට අවුට්පුට් කරන එක තමයි මෙන්න මේ පරිගණකයේ මූලික කාර්යය වෙන්නේ. ඒ කියන්නේ නිවැරදි තොරතුරක් විදිහට ප්‍රතිදානය කරන එක තමයි මෙන්න මේ පරිගණකයේ මූලිකම කාර්යය වෙන්නේ. තේරුණාද?
ඔව් සර්. හරි. මම ලබන සතියේ පරිගණකයේ කාර්ය නෝට් එක දෙන්නම්. දැන් ඔතනට මම දැන් කියලා දුන්න තැනට එනකන් තේරුණාද? ප්‍රශ්න තියෙනවද? මම දැන් කියලා දුන්න තැනට එනකන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? තේරෙන්නේ නැති තැනක් හරි මොනවා හරි තියෙනවද? නෑ සර්. ඔයාලට ලබන සතියේ හවස 4ට එන්න පුළුවන් නේද චක්කයකට? පුළුවන් සර්. එදාට මේ ඇවිල්ලා ටියුට් එක ඉල්ල ගන්න. ඊට පස්සේ මෙතන ඉඳන් අපි කරමු. එදාට පන්තියෙන් නෝට් එක ලියන්න අරන් එන්න, ප්‍රශ්න ලියන්න වෙනම පොතක් අරන් එන්න ඕනේ. හරිද? ඒ කියන්නේ නෝට් එක ලියන්න වෙනම පොතකුයි ප්‍රශ්න ලියන්න වෙනම පොතකුයි පොත් දෙකක් තියෙන්න ඕනේ පන්තියට එද්දි. හරිද? හරි. එහෙනම් පන්තිය නවත්තමු නේද? ප්‍රශ්න නැහැනේ මොනවත් නේ? ප්‍රශ්න තේරෙන්නේ නැති තරක් එහෙම තියෙනවා නම් අහන්නකෝ. නෑ සර්. එහෙනම් පන්තිය නවත්තමු නේ. ලබන සතියේ හවස 4ට එන්න. 4 වෙද්දි එන්න. ඔව් සර්. හරි. එහෙනම් පන්තිය නවත්තනවා දැන්. ආයුබෝවන් සර්. හරි. ආයුබෝවන්.